පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ දැන් අපිට අපි මිනිස්සු විදිහට කොහොමත් අපි කරගෙන ආපු පින්වලට අනුරූපීව අපි ඉපදුනා. එක වෙනම එකක්. ඒ මනුස්ස ජීවිතයට අර්ථයක් එකතු වුණේම ඒ මනුස්ස ජීවිතයේ ප්‍රතිරූප දේශ වාසෝච්ච සුදුසු ප්‍රදේශයක ලැබපු එක. සුදුසු ප්‍රදේශය කියන්නේ මේ කොළඹට නෙමෙයි. බුද්ධෝත්පාද කාලයේ හොතට අහගන්න මේක. ඒ බණ ටික බුදුරජාණන් වහන්සේගේ ශාසනය තියෙන කාලයේ ඒ ශාසනයෙන් කියවෙන කතන්දරේ අහන්න, අහලා ඒ කතන්දරේ ඇතුලේ පිළිපදින්න, ඒ කතන්දරේ යෙදෙන්න, කල්පනා කරන්න ඇත්ත නැත්ත තේරුම් අරගෙන සරුදේ මොකක්ද, નિසරුදේ මොකක්ද කියලා තේරුම් අරගෙන નિසරුදේ අතහැරලා සරුදේ ජීවිතයට ලං කරගන්න පුළුවන් පුදුම මනසක් එක්ක ලැබිච්ච වෙලාවේ අපි කල්පනා කරලා බැලුවාම ලක්දිව වටේම රට වටේම ලෝකෙ වටේම බණ කියාගෙන යන නිසා ඇත්තම කතාව තමයි බොහෝ බෞද්ධ පින්වතුන් මේ බණහන පින්වතුන් නිකම්ම නිකං හිස් ජීවිත ගත කරනවා විතරයි. ඊතර වෙන්න යන අය නම් නතර වෙන්න යන අය නම් නැහැ. බණ ටික අහලා දුවනවා මිසක බණ අතරෙත් දුවනවා මිසක බණ අහන්නේ එද්දිත් දුවනවා මිසක යද්දිත් දුවනවා මිසක නතර වෙන්න ඊතර වෙන්න බණ අහන පිරිස හරි අඩුයි. ඒකදී මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන ලස්සන කතාවක් දවපිඟු තුල අහලා ඇති පෘථග්ජනයා සහ ආර්යයන් වහන්සේ කියලා දෙකොට්ටාසයක් ඉන්නවා. සාමාන්‍යයෙන් ධර්මීය ජීවිතයට එන්න කලින් ඕන කෙනෙක් පෘථග්ජනයි. පුතු කිලේසේ පුතුජනන්ති පුතුජනෝ කියලා කියනවා. බොහෝ කෙලෙසයන් පුතු කෙලෙසේ කියන්නේ බොහෝ කෙලෙසයන් උපදවන තැනක්. කවුද? පෘථග්ජනයා කියලා කියන්නේ. ඒ කාටද කිව්වේ? අල්ලපු ගෙදර කෙනාට, එහා පැත්තේ පන්සලේ කෙනාට නෙමෙයි. ඔබටයි, Tamanට. මගේ පින්වත්නි මෙන්න මේ පෘථග්ජනයා සාමාන්‍යයෙන් කොටස් දෙකයි. ශ්‍රොතවත් පෘථග්ජනයා සහ අශ්‍රොතවත් පෘථග්ජනයා කියලා. ওই පිංගුතුල බලන්න ওই පිංගුතුල කොයි ගොඩේද ඉන්නේ කියලා. බුද්ධ ශාසනය ලැබිලා. මේකට කියනවා දැන් අශ්‍රොතවත් අන්ධබාල පෘථග්ජනයාත් කියනවනේ. එක්තරා විදියකට අනිත් පැත්තෙන් කියනවා කල්යාණ පෘථග්ජනයා කියලා. පෘථග්ජනියෝ දෙන්නයි අශ්‍රොතවත් පෘථග්ජනයා සහ ශ්‍රොතවත් පෘථග්ජනයා. කවුද මේ අශ්‍රොතවත් පෘථග්ජනයා කියන්නේ? යමෙක් ඉන්නවා එයා මේ හතර දෙනෙක් ඉන්නවා. අශ්‍රතවත් පෘථග්ජනයෝ හතරයි. පළවෙනි එක්කෙනා තමයි භව අනුට්ඨාන පෘථග්ජනයා. භව අනුට්ඨාන. දෙවෙනි එක්කෙනා නීච අන්තෝ ගද පෘථග්ජනයා. අහලවත් නැතුව ඇති සමහරක් ඉද. නීච අන්තෝ ගද පෘථග්ජනයා. තුන්වෙනි එක්කෙනා අபிසංකරණ පෘථග්ජනයා. අபிසංකාර පෘථග්ජනයා කියලාත් කියනවා. හතරවෙනි එක්කෙනා තමයි දිට්ටි අවිහිත පෘථග්ජනයා. දිට්ටි අවිජහිත පෘථග්ජනයා කියලාත් සමහරක් තැන්වලදී මේකට විවහාර කරලා තියෙනවා. කවුද මේ හතර? මේ අශ්‍රුතවත් පෘථග්ජනයා. දැන් ඔය පින්වතුන්ලා ශ්‍රුතවත්ද අශ්‍රුතවත්ද කියලා බලන්න. බුද්ධ ශාසනය ලැබිලා සිල් ගන්නවා, ධර්මය ආධාරණ, අභිධර්මය දන්නවා, අභිධර්ම පන්ති යනවා, භාවනා පන්ති යනවා. දැන් ඔබ අඩුම ශ්‍රුතවත් අශ්‍රුතවත් කියන තැනින් අශ්‍රුතවත් එකකින් මිදලා ශ්‍රුතවත් එකටවත් ආවද කියලා බලන්න. පළවෙනි එක්කෙනා භව අනුට්ඨාන පෘථග්ජනයා. කියන්නේ භව අනුට්ඨාන කියන්නේ මේ භවයෙන් නැගිට ගන්න බැරි එක්කෙනා කියලා. කවුද? යමෙක් ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි නම්. මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ මිත්‍යා දෘෂ්ටි තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් නියත මිත්‍යා දෘෂ්ටියට යන අකිරිය දෘෂ්ටිය, නත්ති දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය කියලා. මේ වචන ගැඹුරු නෑ, මම එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. හොඳට අහගන්න. අකිරිය දෘෂ්ටිය, නත්ති දෘෂ්ටිය සහ හේතුක දෘෂ්ටිය. අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ ඔය දැන් කුසල කර්ම හිම කරනකොට සමහරු දැකලා නැද්ද? ඕවා කරා කියලා කොහිටද? අපි කොහොමද දන්නේ ඕවා ලැබෙයිද කියලා? මෙහෙමයි අරකයි මේකයි කියලා සමහරු කර්මයේ ප්‍රතික්ෂේප කරනවා. හොඳ පැත්තටත් නරක පැත්තටත් අකුසලයක් කරන්න ගියාම තනිය ඕවා කරා කියලා ලැබෙන දෙයක් නෑ. ඔන්න ඔය ඉන්නකම් සතෙක් මරාගෙන කාලා බීලා හොඳට ඉමුයි කියලා අර කර්මය පිළිබඳව විශ්වාසයක් නෑ. පින් කළාට වැඩක් නැහැ. පව් කළා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙම අය නැද්ද? පින්වත්නි ඔබ විශ්වාස කරයිද දන්නේ මෙහෙම අය ඉන්නේ නූගත් සමාජයේ එහෙම නෙමෙයි. කොහෙද ඉන්නේ? උගත් දැන් නූගත් කියලා සම්මත ඉගෙන ගත්තේ නැති මිනිසුන් ඒ මිනිසුන්ට මේ කර්මඵලිය කිව්වහම දැනෙනවා. කල්පනා කරනවා. බේරෙනවා. හැබැයි උගත් කියලා
දැන් උපාධිය අරගෙන අරකද මේ ඔය පිටුකට තේරෙනවා මම මේ කියද්දිම උඩම ඉන්න උගත් වූ සමහරු තමන්ගේ නුවණ වැඩි නිසාමද කියලා මන් දන්නෙත් නැහැ හිතන්න හදනවා අපිට තමයි ඔක්කොම තේරෙන්නේ බුදුරජාණන් වහන්සේටත් වඩා. අන්න එහෙම හිතුවාම කර්මය පිළිබඳව තර්ක කරන්න එනවා. ඒ කර්මය පිළිබඳව විශ්වාසයක් නැති ඇත්තෝ තමයි දැන් ওই රුවන්වැලි මහා සෑයට එහෙම සමහරු ලොකු පූජාවන් කරනවා. හරිද? කරනකොට ඔබ දැකලා නැද්ද? මම දැක්ක පහුගිය දවස්වල එක කතාවක් යන අන්තර්ජාලය ඔස්සේ මේ බුදුහාමුදුරුව වැඩි හිටියා නම් මේ අපරාධය කරන්න දෙන්නේ අපරාධෙනේ ගඩොල් ඩොගඩකට මෙච්චර පළතුරු පූජා කරන්න එළවලු පූජා කරන්න කියලා. පිටින්දී මම ගොඩක් ආමිෂයේ පැත්ත කතා කරනවා අඩුයි. පිටින් තුල දන්නවා. හැබැයි කවදාවත් කොතනකදීවත් කියලා නැති කතාවක් තමයි ආමිෂය කියන එක අතහරින්න කියලා. මොකද මගේ බුදුරජාණන් වහන්සේ කිව්වනම් මා පුඤ්ඤ බායි කියලා. පිනට බය වෙන්න එපා කියලා. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දන්ටත් පිංගෝමනයි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ටත් පිංගෝමනයි. මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මනුස්සයන්ටත් පිං උවමනයි. බුදුරජාණන් වහන්සේ ඕමනයි කියපු දෙයක් සාහසික ලෙස එපා කියන්න මට බෑ. මම කරන්නෙත් නෑ. කළොත් ඔය පිංගුතුල බනහන්නත් එපා. සබ්බ පාපස් අකරණ කුසලස්ස උපසම්පද. එහෙනම් පිං කියන එක කරන්න ඕනිමද නැද්ද? ඕනිමයි. පිංගන්නේ ඇයි? පින සසරට. ඒක සසර. හැබැයි ඔබ හිතන්න ඔබ දැන් මේ වෙලාවේ මාර්ගඵලයක් අවබෝධ කරගෙන නැත්තම් ඔබ ඔය භයානක සසරට වැටිලා කන්න ටිකක් නැතුව යන්න ටිකක් නැතුව ඉන්න ටිකක් නැතුව තැනකට වැටෙන්න වුණොත් දැන් මේ පිං කරන්න එපා කියන කට්ටිය එයිද ඔබට පිළිසරණක් වෙන්නේ? දැන් සමහර භික්ෂුන් වහන්සේලාත් මේක කියනවා පිං කරන්න එපා සංකාර රැස් වෙනවා. කියන්නේ ඔරුව තියෙන්නේ ඈතර වෙන්න. ඈතර වෙන්න කලින් ඔරුව අතහැරියොත් ගඟ මැද ගිලෙන්න වෙනවා. ඒ නිසා මගේ පිංගතුල පිං කරන්න බය වෙන්න එපා. පිං කළ යුතුමයි. පිං කළ යුතුමයි. හැබැයි එපා මනකින් නවතින්න එපා. මොකද පිනේ විපාකය අනිත්‍යයිද නිට්ටයයි? අනිත්‍යයි. අමාරුවෙන් පිං කරලා කොයි උස්තීර භවයේ ලැබුණත් දැන් මන්දාතු රජතුමා බලන්න. මන්දාතු රජතුමාට නොතිබිච්ච කාම සම්පත්තියක් නෑ. හරිද? කුමාර කාලේ අවුරුදු 84000යි. හිතන්නකෝ මේ අවුරුදු 5ක ජනාධිපතිකමක් හම්බුනාම අපිට කොච්චර ඒක දැනෙනවද? අවුරුදු 84000ක් කුමාර කාලේ යුව රජු කාලේ අපේ කාලින් කියනවනම් අගමැති කියලා හිතන්නකෝ. යුව රජු කාලේ අවුරුදු 84000යි. රජ කාලේ අවුරුදු 84000යි. එහෙම සම්පත් විඳලා ශක්‍ර දේවේන්ද්‍රයා ගාවින් ශක්‍ර සම්පත්තියත් විඳලා කාම තෘෂ්ණාව ඉවර වෙන්නේ නැතුවම මරණයටපත් වුණා. අද මන්දාතු රජතුමා ඔබ නිකන් හිතන්න බල්ලෙක් වෙලා ඉන්නවයි කියලා නිකන් අදාර තිබ්බ එක සම්පත්තියක්වත් තියනවද? නැහැ. ඒ නිසා පිනේ විපාකේ අනිත්‍යයි. ඒකේ ඇලුනොත් ඒකේ මුලා වුනොත් එතනින් සසරට වැටෙනවා. හැබැයි කිසිසේත්ම පිනට නම් බය වෙන්න එපා. ඒක කරන්න නැති බැරි කෙනෙක් දැක්කොත් කන්න දෙන්න. ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් දානි දෙන්න. බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයක් දැක්කොත් තියන සබ්බ සන්තකයම දුන්නත් කමන්නේ පින්වත්නි. ගෙනියනු කැමැත්තෝ ඉතිරි කරගනු කැමැත්තෝ දීමයි කරන්නේ. පැහැදිලිනේ? ඔබ මේ කර්ම විපාකය ගැන දන්නේ නැහැ. ඔබට සමහරකට දැනෙන්නේ මේ අපිට තමයි මේක තේරෙන්නේ හොඳටම. මොකද අපි හම්බ කරන්නේ නැහැ. අපිට ජොබ් එකක් නැහැ, ස්ථිර ආදායමක් නැහැ. හැබැයි කවදාවත් දානි ටික වරදින්නේ නැහනේ. කවදාවත් සිවුරක් වරදින්නේ නැහනේ. කවදාවත් ඉන්න තැන වැරදුනේ නැහනේ. වතුර ටික වැරදුනේ නැහනේ. මේ කොහින්ද? සංසාර ජීවිතේ කරපු කර්ම කොච්චර ප්‍රබලයිද කියනවනම් සමහරක් දවසට අද ලුණු ගෙඩි ටිකක් එක්ක බත් ටිකක් ලැබුණොත් නම් ටිකක් වළඳන්න පුළුවන් වෙයි කියලා කුටියෙන් ආවහම දානශාලාවට ඇවිල්ලා බලනකොට ලුණුයි බතුයි. අද නම් බත් කන්න බෑ වෙන මොන හරි තිබ්බොත් හොඳයි වගේ කියලා හිතලා දානශාලාවට ඇවිල්ලා බලපු දවසට බත් පේන්නවත් නැහැ. පෙරපින කියන එක පින්ගන්නේ. ඒක ආයේ මේ වහලා කරලා කටු වලින් වහලා කටු ගහලා නවත්තන්න බෑ. ඔබ ඔබේ පිළිසරණට යං කම්මං කරිස්සාමි කල්යාණං වා. කල්යාණ කුසල් කර්ම කළ යුතුමද නැද්ද? කළ යුතුමයි. නොකර ඉන්නත් එපා. කරන කෙනෙක්ට හූල්ලන්නත් එපා. මොකද දන්නවද මේක මිත්‍යා දෘෂ්ටියක්. කෙනෙක් කර්මයේ විශ්වාස නොකළොත් සෝවාන් නෙමෙයි. ඊළඟ පාර කල්පයක් නිරේ. කල්පයක් නිරේ. ලෝක විනාශය වුණත් කල්පය පැහිලා මිසක් අම්මා තාත්තා මරලා නිරේට ගියොත් ලෝක විනාශය කල්ප විනාශය වෙනකොට නිරෙන් ගොඩ එනවා. මිත්‍යා දෘෂ්ටිකෙක් නිරේට ගියොත් කල්ප විනාශය වෙද්දී
ඒ අපායෙන් වෙනත් සක්වලක අපායකට මාරු කරලා මෙහි කල්ප විනාශය වෙනවා මිසක් ගොඩේමක් නැහැ. පැහැදිලිනේ මේක භයානකම. දැන් ඔබ ඔතනම අහුවෙලා සමහරක් තැන්වලට. සවයි මහා සෑයන් මහා දේවල් වලට කරන පූජා දසවස්තුක සම්මාදිට්ඨියේ තියෙනවා. මේ මහා යාගවල විපාක නැත කියලා හිතුවොත් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා පින්වත් මේ මහා සෑයට තූප ඒවට පින්වත්නි ඔබේ හදවත පූජා කරන්න ගලවලා ඔබේ ජීවිතය පූජා කරන්න ගලවලා ඒවට පළතුරු වැහෙන්න පූජා කරත් වචනයක්වත් කියන්න සාහසික වෙන්න එපා. දෙන්න නැත්තම් දන්නේ නැතුව වගේ පාඩුවේ පැත්තකටලා ඉන්න දෙන කෙනාටවත් අඩුම නිග්‍රහ කරන්න එපා. කටවල් වල පණුව ගහලා වැසිකිලි වලවල් වල උපුදුන්න උන ආත්ම භාවයකට වැසිකිලි වල කසූචි කකා ඉන්න වෙච්ච දවසකට තේරෙයි දෙයනේ සංඝයාට කරපු හානිය බුද්ධ ශාසනයට කරපු හානිය කියලා. එදාට සොරි කියන්න, අණ්ඩෝ කරන්න, රීඩෝ කරන්න බෑ. වෙච්ච දේ වෙලා ඉවරයි. හරිම පරිස්සම් වෙන්න කර්මය. 2 විපාකය අදහන්නේ. දැන් සමහරු ඉන්නවා දන් දෙනවා. ඒකට කියන්නේ නත්ති දෘෂ්ටිය කියලා. මේ ඕව දුන්නට කවුද අපි මේ ආපහු ලැබෙන්න බලාගෙන දෙනව නෙමෙයි. කවුද දන්නේ ඕව ලැබෙයිද කියලා. මම මේ මගේ හිත හොඳ කමට දෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිකය. අන්‍යාගමිකයෝ දන් දෙනවනේ. දෙනවා. දානෙත් පූජා කරනවා. හැබැයි ඒගොල්ලොන්ට මේ පින් සිද්ධ වේවා කිව්වොත් එහෙම මේ අර යක්ෂයට කන්න දුන්නා වගේ තමයි ඒගොල්ලෝ හිතාගන්නේ. සාතන්ට දුන්නා කියලා හිතා ගන්නවා. යක්ෂයට දුන්නා කියලා. ඒගොල්ලෝ විපාකේ අදහන්නේ. පින්වත්නි ඔබ යහපත්ව හුස්මක් ගත්තොත් ඒ හුස්ම ගන්න සිතට පවා විපාක චිත්තයක් කියන එක ඇති වෙනවා. ඔබ මේ ජීවිතේ යහපත් කුසල කර්මයක් කරොත් ඊළඟ ජීවිතේ ඔබේ රූපය, ඊළඟ ජීවිතේ ඔබ උපදින තැන, ඊළඟ නෙමෙයි. ඔබ හිතන්නකෝ ඊළඟ පාර නෙමෙයි ඔබට හෙට කන්න ටික ලැබෙන්නේ සමහරක් විට අද කරන කුසල කර්මය. මේක එහෙම අපිට පේන්නේ නැහැ පිට. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේ ගිය ආත්මෙ දීපුවා මේ ආත්මෙ ලැබෙනවා, මේ ආත්මෙ දුන්නේම ඊළඟ ආත්මෙ ලැබෙනවා කියලා. එහෙම නෙමෙයි. සමහරක් විට ගිය මාසේ දුන්නු දානිය නිසා මේ මාසේ කෑම ලැබෙනවා වෙන්න පුළුවන්. ඊයේ දුන්නු දානිය නිසා මේ ජීවිතේ හුස්ම ලැබුණා වෙන්න පුළුවන්. රෑ මැරෙන්න හිටියොත් බාත්රූම් එකකට හරි යන වෙලාවකට කූඹියෙක්ගේ ජීවිතේ බේර ගන්න ඔබට පුළුවන්කම ලැබුණොත් රෑ මරණය වෙන්නේ නැතුව අකල් මරණය පස්සට යනවා. නිසා ඒව මේ ජීවිතේම විපාක කියන එකත් ලැබෙනවා. සංසාර ජීවිතය ගැන කවර කතාවද? කර්මය විපාකය. 3 කර්ම විපාක දෙකම නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ මේ සසරට උපදින්න හේතුවක් නැහැ, නැති වෙන්න හේතුවක් නැහැ. කර්මයෙන් නෙමේ සත්වය යන්නේ, විපාක කියලා එකක් නැහැ. ඔහේ සත්වයා ගිහිල්ලා පිරිසිදු වෙයි. ඕව නැද්ද අපේ අද සමාජයේ? උප්පත්තියක් නැහැ, ආයි පුනර්භවයක් නැහැ. ඒව ගැන විද්‍යාවෙන් හොය ඉන්නවනේ. කියන්නේ මේව ගැන අපිට විද්‍යාවෙන් හොයන්න දෙයක් නැහැ. මොකෝ දන්නවද? මේව ගැන හොයන්නෙම සර්වඥතා ඥානීය පිළිබඳව විශ්වාසය නැති ඇත්තෝ. සර්වඥතා ඥානීය කියන්නේ අන්ධබාල විදියට විශ්වාස කරන්න එපා මං කියනවට. බුදුරජාණන් වහන්සේගේ දේශනාව බලන්නකෝ. උන්වහන්සේ මේ කය ගැන කියපුවා වෙන මුකුත් එපා. මේ කය ඇතුලේ තියෙන්නේ මොනවා කියලා කිව්වද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස් කියලා 32ක් කිව්වනේ. බලන්න ඒ කාලේ CT ස්කෑනර් තිබ්බද? එක්ස්රේ තිබ්බද? අද වගේ මේ අර ස්කූජර්ස් ගහගෙන ස්කෑන් කරන්න මැෂින් දැන් බුදුරජාණන් වහන්සේ කාගේ හරි කයක් ස්කෑන් කරා කියලා ඔබ අහලා තියෙනවා. ස්කෑන් කළා කොහින්ද? සර්වඥතා ඥානයි. හරියටම කිව්වා මගේ රත්තරන් පින්වත්නි. වකුගඩු 2යි, එකක් මාවයි, කුඩා බඩවැල, මහා බඩවැල බලන්න. කුඩා බඩවැල, මහා බඩවැල කියලා දෙකක් තියෙනවා කිව්වා. මේ මෙතන තියෙනවයි කිව්වා පපු මස කියලා එකක්, ඇලදිව කියලා එකක්. හරියටම ඒවා කපලා බැලුවාම අදට හරියටම තියෙන තැන, වර්ණය, සටහන, පිහිටලා තියෙන විදිය දැන් නහරවැල් 900ක් තියෙනවා කියලා සිහිපත් කළා. ડોක්ටර් කෙනෙක් ඉන්නවනම් මිනිහා කපපු වෙලාවක නහර ගණනලා බලන්න කීයක් තියෙන්නේ කියලා. 900ට අඩුත් නෑ වැල්, වැඩිත් නෑ. ඇට විතරක් නෙමෙයි. ඇට ඇතුලේ තියෙන ඇට මිදුළුනේ අට්ටි මිච්ච. බලන්නකෝ මේ සර්වඥතා ඥානියට පෙනිච්ච හැටි. දැන් බුදුරජාණන් වහන්සේ ඔබ අහලා තියෙනවද කොයි හරි කියතකින් ඇට කෑලි කපලා ඇතුළ බැලුවයි කියලා. සර්වඥතා ඥානියට අසුබ භාවනාව වෙනත් බුදු කෙනෙකුට හැර වෙනත් ආගමික නායකයෙකුට ගෝචර වෙන්නේ. අසුබ භාවනාව බුද්ධ ශාසනය විතරයි. බලන්න මේ කියපු අපූර්ව නව දොරක් තියනවාය. බලන්නකොනේ ওই පිංගු තුල දන්නෙත් නෑ ওই පිංගු තුල ඇඟේ හිල් කීයක් තියෙනවද කියලා. තාම දන්නේ නෑ සමහර. නව දොරක් කිව්වම කල්පනා කරන කොයි දන්නේ 9ක් තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හරියටම සිහිපත් කළා. නාසය, කන් දෙක, ඇස්, මල මූත්‍රා, කට 9යි.
නව දොරකින් අසූචි වැగిරෙන. බලන්නකෝ එකකින්වත් මුතු මැණික් කිරි පැණි මී පැණි කිතුල් පැණි එනවා. එහා පැත්ත කෙනාගේ කන බලන්න කලාඳුරු. නහය බලන්න හොට්ටු, කට බලන්න කෙල, ඇස් බලන්න කබ. බලන්නකෝ මේ සර්වඥතා ඥානිය අපූර්වනේ. ඌට වඩා මං හිතන්නේ ඕනේ නෑ ඕකට. මේකම ඇති නේද මගේ රත්තරන් පින්වත්නි, මේකේ නාම රූප දෙකක් තියෙනවා ඈ. මට මේක කියන්න ගියොත් නම් මුලින්ම හටගන්න සත්වයක් පිළිසිඳ ගද්දි ඇති වෙන විදිය පටමං කලලං හෝති. ඊට පස්සේ මෙන්න මෙහෙම අබ්බුදා ඇති වෙනවා, ජායති, පේසි, ගණා කිය මේක ඇති වෙන පිළිවෙල. සත්වයාගේ මොලේ හටගන්නේ මුලින්ම හටගද්දි මොලේ නෑ කියන එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. අද ડોක්ටර්ස්ලාත් කියනවා මිනිස්සෙක් පිළිසිඳ අරගෙන සති 12ක් යද්දි මාස 3ක් යද්දි තමයි මේ අවයවයන් එන්න පටන් ගන්න. මොනවද එතකොට පළවෙනියට හටගන්නේ? හෘද වස්තු රූපය, අපි කියන වත්තු දශක කලාපය කියලා. කාය දශක කලාපය, භාව දශක කලාපය. සිත හට ගන්න අවශ්‍ය කරන කොටාසි හට ගන්නවා. සිතට පවතින අවශ්‍ය කාය දශකේ හට ගන්නවා. උප්පත්තියේදීම ඉත්ති භාවද පුරුෂ භාවද කියලා තීරණය කරන ස්ත්‍රී පුරුෂ භාවය කියන එක හට ගන්නවා. පින්වත්නි, එතකොට ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන කට්ටිය උපදින්නේ. බුදුරජාණන් වහන්සේට වැරදුනාද? නෑ. ඒකත් කියනවා ඇතමුන්ට භාව දශකේ ලැබී යනවා. ඇතමුන්ට භාව දශකයේ නොලැබී යනවා. භාව දශකයේ නොලැබෙන අයට තමයි අපි කියන්නේ ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන අය කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපූර්වත්වය. මේ සර්වඥතා ඥාණයෙන් තමයි කිව්වේ මේකේ තියෙන්නේ මේ පරමාණු නෙමෙයි, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, පොට්‍රෝන නෙමෙයි. මේකේ තියෙන්නේ නාම රූප දෙකක්. රූප කොටාසිය ඇතුලේ 8 රූපයකොත් ඒ 28න් 4ක් මහා භූතත් ඉතුරු 24ම ඒ මහා භූත නිසා ඇති වෙන උපාදාය රූපත් කියලා සිහිපත් කළා. නාම ධර්මතාවලට ආවා චිත්තයක් පාසා. ඔබේ ගාව අකුසල සිත් කීයක් පහළ වෙනවද? කුසල සිත් කීයක් පහළ වෙනවද? අකුසල සිත් වලට සංප්‍රයෝග වෙන චෛතසික මොනවද? කීයක් සංප්‍රයෝග වෙලාද? ඒකේ විපාකය මොකක්ද? කොහොමද සංප්‍රයෝග වෙන්නේ? මේ අකුසල හිතේ මේ චෛතසිකේ නැත්තේයි. මේ අකුසල හැමදේම කියලා තියෙනවා පින්වත්. ධර්මීය දන්නේ නැතුව තමයි මේ. ඒකට දැන් සමහරව අහනවා එතකොට බුදුහාමුදුරුවන්ට දේවදත්ත ගල පෙරලනවා පෙනුන්නේ නැත්තේ ඇයි? ඔච්චර පේනවනේ. දැන් ඔබට නැද්ද ওই ප්‍රශ්නේ? බලන්නකෝ අඥානකම පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානය ආවජ්ජනා පටිබද්දයි. උන්වහන්සේම තෙවිජ්ජ වච්චගොත්ත කියන සූත්‍රයේ කියනවා වච්චගොත්‍රය මට මේ හැමතිස්සෙම ඕගොල්ලන්ගේ හිතේ තියෙනක පේනවා කියලා එකක් නැහැ. ඒක දෘෂ්ටියක්. හැබැයි කල්පනා කරලා බැලුවොත් භාග්‍යවතුන් වහන්සේට නොපෙනෙන එකක්. දැන් ওই පින්වතුන්ලට මගේ හිතේ තියෙනක දැන් කල්පනා කරලා කියවන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක නැහැ. මගේ හිත කොයි වගේ තත්වයකද තියෙන කියලා දැන් ඔබ කල්පනා කරත් ඔබට පේනවද? හැබැයි බුදු කෙනෙක් කල්පනා කරොත් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානිය කියනවා කියන්නේ ඒකයි. හරියටම තේරෙනවා හිතේ තියෙන මොකද්ද? සසරේ වඩපු භාවනාව මොකද්ද? දැන් ශ්‍රාවකයෙක්ට පින්වත්නි ලිමිට් එකක් තියෙනවා. එතකොට කුඩා කුඩා බව පේන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මේ පාර මිනිස්සෙක් ගියාත්ම හැකරල්ලෙක් කොහොම අදුරුවෙක් ඊට කලින් මිනිස්සෙක් කියලා. සමහරක් විට රහතන් වහන්සේලා බලනකොට අර මැද තියෙන දින හතේ මදුරු ආත්මය නොපෙනී කෙලින්ම ගිය ජීවිතෙත් මම මිනිස්සෙක් කියලා මනුෂ්‍යාත්මය පේනවා. හැබැයි බුදු කෙනෙකුට එහෙම නෑ. අඟලක් ගානේ දශමයක් ගානේ වැහිච්ච භවයක් නම් නෑ. කල්පනා කළොත් ශ්‍රාවකයෙක්ට ලිමිට් එකක් තියෙනවා. කල්ප මෙච්චරයි උපරිම. බුදු කෙනෙකුට අන්ලිමිටඩ්. එහෙම කිව්වහම තේරෙනවා. no limit. ලිමිට් එකක් නෑ. බලන් ඕනි කොච්චරක්ද? හිතපු මාත්‍රෙම දැන් අනිත් එක බලන්නකො ශ්‍රාවකයෙක්ට පින්වත්නි දැන් මෙහෙම පිළිවෙලට යන්න ඕනේ හරියද? ගියාත්ම කවුද? බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. ආත්ම භාව 100කට කලින් කවුද කියලා බැලුවාම කෙලින්ම පේන්නේ 100 වෙනියකම පේනවා. අන්න එහෙම සර්වඥතා ඥානයක් උන්වහන්සේට තිබ්බා. උන්වහන්සේ සොකීය සර්වඥතා ඥානය එක එක්කෙනාගේ හිත් බල සාත්තර කියන්නේ යොදාගත්තේ නැහැ. එහෙම වුණා නම් කී දෙනෙක්ගේ හිත් බලන්නද නේ? දේවදත්ත මේ අද ගලක් පෙරලයිද? අද කට්ටකින් අනේද? අද වහදෙයිද? ඕවා බල හිටියේ නෑ. උන්වහන්සේ සර්වඥතා ඥානී යෙදුවෙම අද කවුද ධර්ම අවබෝධය කරන්නේ? එයාට කියන්න ඕනේ මොකක්ද? කොහේද ඉන්නේ? කොහොමද යන්නේ? මොකක් දුන්නාමද අවබෝධ කරගන්නේ? මොකක්ද මේ නාම රූප වල తත්වය? ඔච්චරයි. පැහැදිලිද දැන්? මෙන්න මේ සර්වඥතා ඥානයෙන් දැකලා තමයි කිව්වේ මහණෙනි, කර්මයක් ඇත, විපාකයක් ඇත. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. ඒ නිසා බොහොම පරිස්සමෙන් රාහුල
පච්ච වෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බං. කයින් වැඩක් කරන්න කලින් කල්පනා කරන්න රාහුල. විපාක තියෙනවා. පච්ච වෙක්කිත්වා රාහුල වාචාය කම්මං කාතබ්බං. කටින් වචනයක් කියනකොට පරිස්සම් වෙන්න. කර්මය විපාකය කියන එක නවත්තන්න බෑ. මෙන්න මේක විශ්වාස කරන්නේ නැති කෙනා දැන් ඔබට කවදාවත් භවයෙන් නැගිටීද? එයා භවයේ ගිලිගිලි යනවා මිසක් එයාට භවයෙන් නැගිටීමක් නැහැ. ඒ නිසා මේ පෘථග්ජනයාට කියනවා භව අනුට්ඨාන අශෘතවත් පෘථග්ජනයා කියලා. දැන් ඔබ බලන්න මම මේකේ ඉන්නවද? අන්න ඒකයි මේකෙන් බලන්න ඕනේ. තේරුණාද? මම මෙතන ඉන්නවද? මම මේ ගොඩේ ඉන්නවද? නැත්තම් ඊළඟ එක තමයි නීච අන්තෝ ගද අශෘතවත් පෘථග්ජනයා. ඒ කියන්නේ මේව අහලා නැහැ නේද කලින්? නිකන් අහලා ඉති පෘථග්ජන කියන කතාව නා. නීච අන්තෝ ගද කියන්නේ පින්වත්නි මේ නැවත නැවත පාපකාරී අකුසල් කරන. බොරු කියලා ලැජ්ජ නැතුව බණ අහලා ආයි බොරු කියනවා. ඕවට නම් අහුවෙනවා ගොඩක් අය. ප්‍රාණඝාතය කරනවා බණ ටික අහලා හැදෙනවා නෙමෙයි ආයි ලැජ්ජ නැතුව මොකක් කරනවද? ආයි ලැජ්ජ නැතුව ඒවම කරනවා. ආයි ලැජ්ජ නැතුව ඒවම කරන අයට කියනවා කවුරු කියලාද? ඇතුළ කුණු වෙලා. නීච අන්තෝ ගද. ඇතුළ නීචයි. අන්තෝ කියන්නේ ඇතුළ, නීච කියන්නේ නීචයි. ඇතුළ නීච භාවයටපත් වෙච්ච නැවත මේ අකුසල් කරන කෙනාට කියනවා නීචන්තෝ ගද අශෘතවත් පෘථග්ජනයා කියලා. ඒ කියන්නේ පන්සිල් පද රකින්න කියලා කිව්ව නැවත කරනවා නම් ඇතුළ එයාගේ පිලී ගඳයිද නැද්ද? මේ පිලී කියන්නේ මස් මාළු වලට එහෙම නෙමෙයි බුද්ධ ශාසනය. ඒවා නිකන් කෑම බීම විතරයි. පිලී ගඳ කියන්නේ ඔබේ సంతානීය ලෝභයෙන් පිලී ගඳයි නම්, ඔබේ సంతානීය ද්වේෂයෙන් පිලී ගඳයි නම්, ඔබේ సంతානීය මෝහයෙන් පිලී ගඳයි නම් ඔබ පිලී ගඳ ගහන කෙනෙක්. අන්න ඔබ වගේ ඔබ කියන්නේ මේ ඔබට නෙමෙයි. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි කිව්වේ නීචන්තෝ ගද අශෘතවත් පෘථග්ජනයා කියලා. 3 මම ටිකක් වේගෙන් කියාගෙන යන්නම් කාලය ඉතුරු කරගන්න ඕන නිසා. 3 අபிසංකරණ අශෘතවත් පෘථග්ජනයා. අபிසංකාර කියලත් මේකට කියනවා. මේ අபிසංකාර අශෘතවත් පෘථග්ජනයා කියන්නේ පින්වත්නි පස්කම් සැපයට ඇලිලා, කාම ලෝකයට ඇලිලා, සාස්වත හෝ උච්ඡේද දෘෂ්ටි වලින් භව තණ්හා විභව තණ්හා ඇති කරගෙන නැවත සංසාරයේ යන්න මේ ජීවිත වලට ඇලෙන අය. ඔන්න ඕකට නම් ওই පින්වතුන්ලා නැවත මේ භවගාමී ගමනේ යන්න ප්‍රාර්ථනා කරමින් නැවත මේ පස්කම් සැපේ මුලා වෙමින් මේ පස්කම් සැපම හීනෙනුත් දැක නේද ওই පින්වතුන්ලා කවදාවත් හීනෙන් සෝවන් වෙනවා දැකලා තියෙනවද? රහත් වෙනවා දැකලා දකින්නෙම සුයිප් එකක් ඇදිලා තියෙනවා. ලොකු කාර් එකක් ගැ කුණුමයි දකින්නේ. මෙන්න මේ පස්කම් සැපේ මුලා වෙන කෙනා භවයට යන්න අවශ්‍ය කරන සංස්කාර ගොඩනගනවා. එන්න යාට කියනවා අபிසංකාර අශෘතවත් පෘථග්ජනයා කියලා. ඔබ බලන්න ඔබ මෙතන ඉන්නවද? 4 දිට්ඨි අවිහිත, දිට්ඨි අවිජහිත කියලා සිපත් කරලා තියෙනවා. තමන්ගේ දෘෂ්ටි අත නොහැරපු අශෘතවත් පෘථග්ජනයා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහීන නොකල කෙනාට තමයි මේක කියන්නේ. දැන් බලන්නකෝ බොහෝ අය ශ්‍රුතවත්ද අශෘතවත්ද? දැන් සක්කාය දිට්ඨිය නෑ කියන්නෙම මේ අශෘතවත් පෘථග්ජනයන් සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහවත් කරන්නේ නැති කෙනා එයාට කියනවා අශෘතවත් පෘථග්ජනයා කියලා. ශ්‍රුතවත් පෘථග්ජනයෝ කවුද බලමු. ඔන්න බලන්නකෝ ඔබ මේ වගේත් ඉන්නවද කියලා. දැන් අර වගේ ඉන්නවනම් මේකේ නෑ. ඒ වගේ නැත්තම් අනිවාර්යෙන් මේක ඉන්නවමයි. ඔන්න බලන්න මේ වෙනස. අරක ඉන්නවනම් ආයි මේ ගැන බලාපොරොත්තු තියන්න එපා. ඒක නැත්තම් ඔන්න බලන්න ඔබ මෙතන නැද්ද කියලා. මෙතන ඉන්න කෙනා තමයි අර වගේ නිදහස් වෙන්නේ. පළවෙනි එක්කෙනා සම්මා දස්සන ශ්‍රුතවත් පෘථග්ජනයා. කවුද මේ සම්මා දස්සන ශ්‍රුතවත් පෘථග්ජනයා කියන්නේ? උදේ හවස පන්සිල් ගන්න, පොයට සිල් සමාදන් වෙන්න යන කෙනා නෙමෙයි. කෙනෙක් නාම රූප විදර්ශනාව කරලා නාම රූප පිළිබඳව හොඳ දැක්මක් ඇති කරගෙන අඩුම මෙන්න මේ ඥානය, නාම රූප ව්‍යවස්ථාපන ඥානය නැත්තම් නාම රූප පරිච්ඡේද ඥානය නැත්තම් දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරපු යම් පෘථග්ජනෙක් ඉන්නවා නම් ඒ පෘථග්ජනයට කියනවා කවුරු කියලාද? සම්මා දස්සන පෘථග්ජනයා කියලා. ඔතන නෑනේ. නෑ කියන්නේ එතනින් එහාට මේ චැප්ටර් එක වහලම දාන්න. නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක් යයි දැකලා
සත්ත්ව පුද්ගල සංඥාවෙන් තොරව හේතුන්ට අනුරූපීව ඇති වෙන නාම රූප ටිකකුත් ක්‍රියාත්මක වෙන නාම රූප ටිකකුත් පවතිනවායි කියලා දැනගත්තු කෙනාට කියනවා සම්මා දස්සන ශ්‍රුතවත් ප්‍රත්‍යඥය කියලා. 2. විතින්න ප්‍රත්‍යඥය. විතින්න කියලා කියන්නේ අමාරුයිද මේ වචන? ඈ හිමින් සැරේ අහගන්න. ආයි යනකොට බන ආයි අහන්න පුළුවන්. විතින්න ප්‍රත්‍යඥය කියන්නේ දිට්ඨි විසුද්ධියත් සම්පාදනය කරලා කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරපු යෝගාවචරයාට අතීතේ මම හිටියද මේව ඔක්කොම පින්ගන්නේ කාංකා විතරණ විසුද්ධියෙන් දුර වෙනවා. පටිච්චසමුප්පාදයේ මනසිකාර්ය කරන අවිද්‍යාව නිසායි සංස්කාර, සංකාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූප, නාම රූප නිසා තමයි සලආයතන, සලආයතන නිසා තමයි ස්පර්ශය, ස්පර්ශය නිසා තමයි වේදනාව කියලා හොද්දට මේක කල්පනා කරපු කෙනා. ඕක කටපාඩමින් කියවනා එහෙම නෙමෙයි. අවබෝධ කරගත්තු කෙනා, කටපාඩම් කරපු කෙනා නෙමෙයි. තේරුම් ගත්තු කෙනා එයාට කියනවා වීතින්න ප්‍රත්‍යඥය කියලා. පින්ගන්නේ මෙන්න මෙයාට කියන තව නමක් කියනවා. මොකද්ද? චුල්ලසෝතාපන්න. මොකද්ද? ඒ චුල්ලසෝතාපන්න කියන්නේ. මෙන්න මේ කාංකා විතරණ විසුද්ධිය කෙනෙක් පරිපූර්ණ කරොත් එයාට පටබඳින නමක් තමයි චුල්ලසෝතාපන්න. සෝවාන් වෙච්ච කෙනා ආපහු අපායට වැටෙන්නේ. චුල්ලසෝතාපන්න වෙච්ච කෙනා ඊළඟ භවයේ අපායට වැටෙන්නේ. එයාගේ ඊළඟ භවයේ අපායට අභව්‍යයි. නියත ගතිකයි. එයාගේ ඊළඟ ගතිය විශ්වාසයිද නැද්ද? ඇයි විශ්වාස? කාංකා විතරණ විසුද්ධිය පරිපූර්ණ නිසා එයා දන්නවා මිත්‍යා දෘෂ්ටියකට යට වෙන්නේ චුල්ලසෝතාපන්නයි. ඊළඟ ගතිය නියතයි. සුගතියකම උපදිනවාමයි. අපායට අභව්‍යයි. උපදින තැනත් මාර්ගඵල අවබෝධයට භව්‍ය තැනක්. නිකම් මේ ගිහිල්ලා අරාබිය පැත්තේ උපදින්නේ නැහැ. මාර්ගඵල අවබෝධයට භව්‍ය තැනක්. සමහරකට ඔබ ගියාත් මේ චුල්ලසෝතාපන්නෙක් වෙලා මියදෙන්නේ නැති. අපායට යන්නේ නැතුව ධර්මාබෝධය කරන්න පුළුවන් තැනකට ආවා. දැන් මෙතනින් එහාට යන්න ඕනි කඩාගෙන. ආයි මේ පාරත් චුල්ලසෝතාපන්න ඊළඟ පාරත් චුල්ලසෝත හැමදෑම හාර සුයිප් එක වගේ හූර ඉන්න වෙයි. 10ක් ඇදෙනවා 20ක් ඇදෙනවා 30ක් ඇදෙනවා ආයි හූරනවා ආයි ඇදෙනවා ආයි හූරනවා. මේක ඊතර වෙන්න එපා. හැමදෑම සුයිප් අරගෙන ඉඳලා හරියන්නේ නැහැ. චුල්ලසෝතාපන්නයා ඊළඟ භවයේ මාර්ගඵලය අවබෝධ කරගන්න පුළුවන් තැනකට භවයයි. මෙයාට කියනවා වීතින්න ශ්‍රුතවත් ප්‍රත්‍යඥය කියලා. 3 වෙනි එක කියනවා විශේෂ ප්‍රත්‍යඥය. මෙයාට කියන නම තමයි විශේෂ ප්‍රත්‍යඥය. ඒක කියන්නේ සංකාර උපේක්ඛා ඥානයත් වර්ධනය කරලා එතනින් මාර්ග චිත්ත වීතියට බැහැගෙන යම් ප්‍රත්‍යඥයේ ගෝත්‍ර භූ චිත්තේ ඇති කරගත්තා නම් ගෝත්‍ර භූ ඥානිය කියන්නේ ආර්ය භාවයටපත් වෙලා නැහැ. හැබැයි මෙයා නිකම්ම ප්‍රත්‍යඥයෙකුත් නෙමෙයි. මෙයා විශේෂ ප්‍රත්‍යඥයෙක්. ගෝත්‍ර භූ චිත්තේ ඉඳන් එහා ටිකට කියනවා විශේෂ ප්‍රත්‍යඥය කියලා. දැන් ඔබ අංක 1ට බලන්න. ඔබ ශ්‍රුතවත් පෘථග්ජනයෙක්ද අශ්‍රුතවත් පෘථග්ජනයෙක්ද කියලා. ඔබ අශ්‍රුතවත් පෘථග්ජනයෙක් නම් පළවෙනියටම ওই කියපු ටික ඔලුවට අරගෙන එකින් එක ලියා කියා ගන්න. වෙන වැරදි හදා ගන්න. පින්ගන්නේ අපේ තියෙන පඬිතකම් එක්ක මේ ඔය ධර්මයේ අරෙහිමේ තර්ක කරන්න යන්න එන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි ධර්මයේ තර්ක කරන්න. හැබැයි උගත්කම කියන්නේ ශාසනයට අදාළ දෙයක් නෙමෙයි. උගත්කම කියන එක පින්ගන්නේ සංඥා ගොඩක්නේ. සංඥා චෛතසික වර්ධනීය කර ගැනීම කියලා කියන්නේ නිකම් මහා කුණු ගොඩක්. අහක යන කුණු ගෙනල්ලා මේ නෝනය, මේ බිරිඳය, මේ විද්‍යාවය, මේ බුදුදහමය, මේ භූගෝල අධ්‍යයනය, මේ පුරවැසි අධ්‍යයනය කියලා සංඥා ගොඩක් ගොඩ ගසා ගැනීම තමයි කියන්නේ උගත්කම කියලා. ප්‍රඥාවන්තකම කියන්නේ පකාරේන ඥානාති අනිච්ඡාදි වශයෙන් අවබුද්ධති පඤ්ඤා කියලා කියනවා. ධම්ම පටිවේද ලක්කන. ලෝකයේ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන පකාරේන ඥානාති සර්ව ප්‍රකාරයෙන්ම දැක ගැනීම. අනිච්ඡාදි වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා අවබුද්ධති අවබෝධ කර ගැනීමට කියන ප්‍රඥාව කියලා. එතකොට ඔය අද ඉන්න බොහෝ උගත්තුන්ට නැත්තේ මොකද්ද? පැහැදිලිනේ උගත්කම එකයි ප්‍රඥාව එකයි. උගත්කම කියන්නේ සංඥා ගොඩ ගසා MBBS කියයි අරක කියයි ලෝ කොලෙජස් කියයි මෙඩිකල් ෆැකල්ටි කියයි කරන්න දෙයක් නැහැ. ඉතින් ඉංජිනේරින් කියයි ඔක්කොම සංඥා. ප්‍රඥාව නම් නැත්තම් ඉතින් පින්ගන්නේ සුනීතලට උපාධි තිබ්බද? සෝපාකල රාහුලලට උපාධි තිබ්බද? කවදාවත් අහලා තියෙනව නන්ද කුමාරයා කැම්පස් ගියා කියලා? එහෙම එකක් නැහැ. උන්වහන්සේලාට තිබ්බේ ප්‍රඥාව. දැන් එහෙම බැලුවොත් එහෙම අපේ අර චූලපන්තක මහරහතන් වහන්සේ උන්වහන්සේට ගාථා පද 4ක් මතක තිබ්බද? නැහැනේ. එතකොට උගත්කම කියන එක දශමයක්වත් හැබැයි රෙදි කෑල් අතට දුන්නාම
ඒ රෙදි කෑල්ල දෙපාර පිරිමදිද්දි දැක්කා. අනේ දෙයියනේ මේක මේ ජරා වෙනවනේ. දැන් ওই පින්වතුන්ලට රෙද්දක් පිරිමැද නෙමෙයි. ඔච්චර කුණු ගඳ ගන්න ශරීරයක් තියලා උදේ හවස අසුචි මල මුත්‍රා පිට කරලා ඔච්චර කුණු ගඳ ගන්න රෙදි උදේ හවස හොදලවත් ඕක මතක් වුණා. දෙයිනේ මගේ කයේ ගෑවිච්ච නිසානේ මේක කුණු ගොඩක් උනේ. ඒ කියන්නේ මේක මෙච්චර කුණු නම් මගේ කය කොච්චර කුණුද මතක් වුණාද? උනේ නැත්තේ මොකක් නැති නිසාද? ප්‍රඥාව තියනවා හරිද? ඒක නිකන් වල් වැදිලා මොට වෙලා මැටි ගෑවිලා තියෙන්නේ. ඔබ කරන්න ඕනේ මොකද්ද? දැන් ඔබ ගාව ප්‍රඥා චෛතසිකේ තියෙනවා. ඒක ඉන්න එකක් නේ හැමෝටම. කරන්න ඕනේ මොකද්ද? පොලිෂ් කරන්න. ඇදලා ගන්න. වල් ටික කපන්න. ලෝකයේ ඇත්ත දකින්න ස්වභාවයට මනස හදන්න. එතනට මනස හැදුවොත් ඔබට ප්‍රඥාව කියන චෛතසිකය පෝෂණය කරන්න පුළුවන්. අන්න ප්‍රඥාව. එනිසා මේ Tamanට හිතෙන ඔක්කොම පඬිතකම් කල්පනාවට දාගන්න නැතුව බුදුදහමේ නැති දෙයක් නැහැ. බුදුදහමේ මොනවද නැත්තේ? කසාද බැඳලා යන දුවට උපදෙස් ටික තියෙනවා. බැඳලා ඩිවෝස් වුණොත් තියෙන උපදෙස් ටික තියෙනවා. දරුවෝ හදාගත්තට පස්සේ හොඳයි නම් උපදෙස් ටික තියෙනවා. හොඳ නැත්තම් උපදෙස් ටික තියෙනවා. හොඳයි නම් මොකද කිව්වේ? යුතුයකම් ටිකත් කරලා ධර්මයටත් යොමු වෙන්න කියලා හිමීට කිව්වා. හොඳ නැත්තම් අනේ දමල ගහලා ඇවිල්ලා මහාන වෙන්න කිව්වා. දරුවා ජීවත් වෙලා ඉද්දි කොහොමද ඉන්න ඕනේ? මරුණාම කොහොමද ඉන්න ඕනේ? ජීවත් වෙලා ඉද්දි යුතුයකම් ටික කරන්න සිංහාලෝවාද සූත්‍රයෙන් මේ යුතුයකම් ටික කිව්වා. මරුණොත් කිසා ගෞතමීලා පටාචාරාවල වගේ අනේ එන්න මෙන්න මේ ශාසනයට. ප්‍රාර්ථනා කරන්න වගේ දරුවාගේ මරණය ඉක්මන් වේවා. කොහොමත් මැරෙනවනේ. චුට්ට ඉක්මන් වුණාම මොකද? ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඔබට ගැලවෙන්න පුළුවන්. බුදුදහමේ නැති දෙයක් නැහැ. ඔබට මොකක් හරි සැකයක් තියෙනවනම් ඒ සැකතෙන් දුරු කරන අභිධම්ම කතං කතෙන්ති ගැඹුරු ධර්මයේ කතා ගම්බීරං කතං කත්තා. ගැඹුරු ධර්මයේ කතා කරන සියුම් දේවල් පවා විසඳන්න පුළුවන් ධර්ම ඥානයක්. කල්යාණ මිත්‍රෙක් සීලයෙන් ගුණයෙන් ඇසුරු කිරීමෙන් ප්‍රිය වචනයෙන් විතරක් නෙමෙයි චරිතාදර්ශීවම ධර්මයේ තුල කටයුතු කරන කල්යාණ මිත්‍රයෝ ඕන තරම් වෙ ලක්දිව පුරාවට ඕන තරම්. හැබැයි ඕන තරම් කියන වචනය පාවිච්චි කරන්නත් හොඳ නෑනේ. දුර්ලභයි. හැබැයි නැත්තේ නෑ. සෙනසුන් වල විහාරස්ථාන වල පන්සල් වල බෝධිසත්ව ගුණ උපේත කල්යාණ මිත්‍රයෝ ඉන්න අපෙන් ගන්න. ඒ උතුමන් වහන්සේලා වැසුරු කරගෙන Tamanට තියෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න බුද්ධ කාලේ පොත් තිබ්බද නැද්ද? තිබ්බා. තාල පුත්තකම්. තල් පොත්පත් වල ලියලා තියෙනවා. මේ හැම එකක්ම බුදුදහම සිහිපත් කරලා තියෙනවා නම් ඔබට සැක තියෙන කිසිම දෙයක් නැහැ. එහෙම සැක තියෙන කිසිම දෙයක් තිබ්බොත් අපි මේ ශාසනයේ ඉන්නෙත් නැහැ. මොකද පිරික්සල බැලුවාම සැක නෙමෙයි පින්වත්නි. රින්ගන්න පුළුවන් සිල්පදයක්වත් ශාසනයේ නැහැ. කිසිම සිල්පදයකින් මේ අපේ රටේ නීති සකස් කරාම රින්ගන්න පුළුවන් නේ. ඒ මොකද නීති සකස් කරන්නේ සර්වඥතා ඥානිය තියන අය නෙමෙයි. සංශෝධන කර දැන් බලන්න කොනේ විවස්ථාව 20 පාරක් සංශෝධනය කර එක කවුරුත් සර්වඥ නැහැ. බුදුරජාණන් වහන්සේගේ විනය පිටකය එදා ඉවර කරලා පිරිනිවන් පෑව සංශෝධන තියා ඇඟිල්ල ගහන්නවත් බෑ. මාර හරිම පුදුමයි පින්වත්නි. භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම තියෙනවා. එකක් මම මේ කියන්නම්. ඔබ හිතන්නකො භික්ෂුන් වහන්සේලා 19ක් ඉන්නවා. 9 දෙනෙක් එකතු වෙලා අවිනය කර්මයක් කරනවා. දැන් අර ඉන්න භික්ෂුව දුර්වලයි කියලා හිතන්න. කය හයිය නැහැ ගහගෙන හරි මේක නවත්ත ගන්න. උන්වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ මහණ නුඹ සිතින් හිතන්න මේ කවිනය කර්මයක් මම මේකට කැමති නැහැ. හිතපු ගමන් මොකද වෙන්නේ? අර 9 දෙනා විනය කර්මය කරත් එක භික්ෂුන් වහන්සේගේ ප්‍රතික්ෂේපයෙන් විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ. අවිනය කර්මය. එතකොට මුරණ්ඩු හාමුදුරුව කෙනෙක් ඉඳලා මේ හිටපන්කො දෙන්නම් වැඩක් මම මේකට කැමති නෑ කියලා අයින් වෙනවා. එතකොට අසාධාරණයි. ඒ මුරණ්ඩුකම ඒ නොහිතීම හේතුවක් ඇත්නම් විතරයි මේක අවිනය කර්මයක් වෙන්නේ. හේතුවක් නැතුව නිකම් මුරණ්ඩු වුණොත් එහෙම මේක විනය කර්මය වෙනවා. බලන්නකො ප්‍රජාතන්ත්‍රවාදය. හැම දිනාටම සමාන අයිතිවාසිකම්. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට සමූහ වශයෙන් දූෂණය කරන්න නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඕන දේවල් කරන්න බෑ. යහපත් ධර්ම විනයානුකූලී ප්‍රජාතන්ත්‍රවාදයක් විතරයි. පැහැදිලිනේ? තේරෙනවනේ මේ බුදුරජාණන් වහන්සේගේ සිල්පද දැන් රැයට කන්න එපා කියලා සිල්පදයක් දාලා විකාල භෝජනය. ආයි මේ අසනීප උනාය, ප්‍රෙෂර් වැඩි උනාය, සීනි අඩු උනාය එහෙම කියලා දැන් සමහරු කියනවා මේ ගිලන් බත
ගිලන් වුණාම කමක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. ගිලන් නෙමෙයි මැරිලා වැටුණත් විකාලේ වළඳන්න බෑ. ඒ සිල්පදේ රින්ගිලි නැහැ. හරිද? තේරුණාද මම? එතකොට මේ මුදල් පිළිබඳ ශික්ෂාපදයක් තියෙනවානේ. දැන් අද කාලේ වෙනකොට භික්ෂුවට යම් විදියකට මේ ශාසනික කරගෙන යන්නේ ඔබට තේරෙන්නේ නැද්ද මේ මුදල් කියන එක ටිකක් හේතුයි කියලා? එහෙම නැතුව ඇත්තටම දැන් අද බස් එක නැග්ගොත් එන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සිල්පදයට විතරක් හරිද? තද කරන්නේ නැතුව පොඩි හිස්තැනක් දුන්නා. මොකද්ද? මහණෙනි අඬුව තීද්දි අත පුච්ච ගන්න එපා කියලා තමයි කිව්වේ. නුඹලා ඍජුව මුදල් පිළිගන්න එපා. ඔන්න මේව හොඳට දැනගන්න. මේ අද දායකයෝ ලැජ්ජ නැතුව බණ ටික කියලා කියලා ඉවර වෙලා ආයි කියන්න ඕනි මෙතනට එන්න එපා උකත් උස්සන් කියලා. මේව ඉගෙන ගන්න. මේවට ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පනවපු. එහෙම අවශ්‍ය නම් ඇත්තටම ශාසනය පවතිනවනේ අද. අද රට මුදල් වලට යන්නේ. මහණෙනි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නුඹලාට කෙල්ලි මුදල් පිළිගන්නුවොත් ඒක තිදොරින් එක තැනකින් ප්‍රතික්ෂේප කරන්න. එක්ක කයෙන් එපා එපා කියන්න ඕනි. නැත්තම් කටින් එපා කියන්න ඕනි. නැත්තම් හිතින් එපා කියන්න. පින්වත්නි මේ තුනෙන් එකකින් ප්‍රතික්ෂේප කරත් ඇති. අනිත් දෙකෙන්ම කැමැත්ත තිබ්බට කමක් නැහැ. උදාහරණයක්. ඔය පින්වතුන්ලා ඇන්ලොප් එකකුත් අරගෙන එනවා මට පූජා කරන්න. මගේ දැන් හිතේ කැමැත්තකුත් තියෙනවා මේක ගත්තොත් නම් මෙහෙමයි මම කියන්නේ උදාහරණ. හැබැයි හිතින් කැමැත්ත තිබ්බට ගත්තොත් එහෙම ඒ මුදල් උපසම්පදා කිසිම භික්ෂුවකට කැප නැහැ. ඒ මුදල් වලින් ලිඳක් කැපුවොත් ලිඳේ උනන වතුරත් උපසම්පදා භික්ෂුවට කැප නැහැ. ඒ සල්ලි අරගෙන ගිහිල්ලා ගහක් හිටවුවොත් ගහේ හෙවණත් උපසම්පදා භික්ෂුවට කැප නැහැ. ඒ සල්ලි වලින් පහන් තිරයි තෙලුයි ගෙනල්ලා පහන් පත්තු කරොත් ඒ දැල්ලෙන් එළිය බලන්නවත් භික්ෂුවට කැප නැහැ. ඒ කියන්නේ ඒ මුදල් අපිරිසුද්ධයි. ඒ නිසා මොකද කරන්න ඕනේ? මේක පිරිසිදු කරගන්න එපයි. කරගද්දී අපි අනිවාර්යෙන් කටින් කියන්න ඕනි. හිතින් මේකේ අවශ්‍යතාවය තිබ්බා. අපි දන්නවනේ සෙනසුණක් හදන්න මුදල් ඕනිය. වාහනයක ගමන් බිමන් යන්න තෙල් ගහන්න මොකොසෙත් දන්සල් දාලා නැහනේ. මුදල් ඕනේ. හැබැයි ඒකෙන් තෙල් ගහගෙන ගියොත් අපිරිසුද්ධව ඒ යන ගමනත් අපිරිසුද්ධයි. පිරිසුදු වෙන්න නම් හිතින් උවමනාව තිබ්බත් කටින් කිව යුතුයි. දැන් මේක කිව්වහම ඔය පින්වත්තුලා හිතන්න එපා මේ හාමුදුරුවෝ කටින් මේ එපා එපා කියන්නේ එහෙනම් හිතේ තියාගෙන තමයි හරකය මේකයි කියලා. මේ කියන්නේ මේ ධර්ම විනය කාරණාවක් කියලා දෙනවා කියලා හිතන්න. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය කිව්වා මහණෙනි කටින් එපා කියන්නේ. එතකොට කටින් එපා කිව්වට ඒත් දායකයා ස්වාමීනි දැන් අපි මේක පූජා කරලා ඉවරයි. දැන් ඔබ වහන්සේ ඕන දෙයක් කරගන්න. අපිට දැන් මේක ආයිත් වැඩක් නැහැ කියලා දාලා ගියොත් අන්න ඒ මුදල කැපයි. හැබැයි ඒකත් අතින් අල්ලලා ගිහිල්ලා තියන්න එපා කියනවා. කවුරු හරි එනවා කැපකරුවෙක්. ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ මොකද ඇන්ලොප්පයක් පාර මැද්දේ? අනේ බලන්නකො පුතේ මෙන්න මෙහෙම දායකයෙක් ඔන්නෝක දාලා ගියානේ. අන්න එතකොට අපිට ඕවා කැප නැහැනේ අපිට ඕවා අරන් තියන්නත් බෑනේ කිව්වම නුවණැති කැපකරුවෙක්. අනුවණ කැපකරුවෙක් ආවොත් එහෙනම් ආමුදුරනේ මම මේක අරයි යන්න මොන හරි කන්න කියලා. අරයි යන. නුවණැති කැපකරුවෙක් ආවොත් ස්වාමීනි සංඝයාට මේ වගේ උපකාරයක් වෙනවා. එනිසා ස්වාමීනි කොයි හරි අරන් තියන්න තැනක් තියෙනවා නම් මම මේක අරන් තියන්නම්. තට්ටු 7ක් උඩට නැගලා හරි අරන් තියන්න ඕනේ තැන පෙන්වන්න කියනවා. බලන්න. තැන පෙන්වන්න කැපයි. ජාත රූප රජට ශික්ෂා අහලා නැහැ නේද මේවා? ශික්ෂාපදේ මේවා තියෙන්නේ. කැපයි. හැබැයි කියනවා ඔතනින් තියන්න කියලා කියන්න එපා කියනවා. නුවණැති කැපකරුවෝ ඒවා දන්නවා. ඊට පස්සේ ඔන්න පහුවෙන්ද එනවා සිවුරක් පෙකුරන වෙලෙන්දෙක්. භික්ෂුන් වහන්සේටත් සිවුර ගන්නත් ඕනේ. අපි හිතමුකෝ රුපියල් 800යි සිවුර. ඊයේ 1000ක් පූජා කරලා ගිහිල්ලා දැන් 1000 පිරිසිදුයිද නැද්ද? පිරිසිදුයි. මේ වහන්න මේක ලස්සන. 800යි සිවුර. මම දැන් අහනවා මේ කොහොමද ඔකි මිල මුදල් 800යි. කැපකරුවෙක් ඉන්නවනම් කැපකරුවට අවශ්‍යතාවය කියන්න කියනවා. මේ අර සිවුරක් තියනවා. අපිට කැපසරු පරිස්කාරයක් එහෙම තියනවා නම් අපි ඕක ගමු. එතකොට කැපකරු නුවණැති නම් කැපකරු අරන් ඇවිල්ලා 800 දීලා ඊටු 200 ආපහු අරන් තියනවා. කැපකරුව නැත්තම් පන්සලේ වෙලෙන්දට කියනවා අපිට නම් මුදල් හදල් පරිහරණය කරන්න බෑ. හැබැයි අපි අරන් තියපු එකක් නම් තියෙනවා. ඔබ කැමති නම් ඒක අරන් ඕක දීලා යන්න. හා කිව්වොත් එක්කන් ගිහිල්ලා පෙන්නන්න කියනවා. පෙන්නුවාම දැන් වෙලෙන්දා අල්මාරිය අරලා දහ ගන්නවනේ. සිවුර කීයද? 800යි.
භික්ෂුව මේ ගාන නම් වැඩිනේ ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න බැයිද? ඒව බෑ. ඉතුරු දෙන්නේ නැද්ද? ඒව බෑ. ඒක 10 අරගෙන ගියොත් ඒක අපිට පාඩුයි නං. දැන් සිවුර 200යි 1000ක් තියෙන මෙයා 800ම ගන්න යනවා. එතකොට කියනවා උඹේ සිවුර අපිට එපා. ඕක අරයි යන්න. බලන්නනේ මේ හැම තැනම බේරපු හැටි. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ නමකට බොහෝම ස්වාමීන් වහන්සේලා ශාසනික කටයුතු කරන ගිහියෙක් දෙන්නෙක් ආරන් ඉන්නවා සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් බණ්ඩාග. ඒ වගේ පින්වතුන්ලව අරගෙන ඒ පින්වතුන්ලට අවශ්‍යතාවය පැහැදිලි කරාම හැබැයි අද මෙහෙමයි අද සත්පුරුෂ වෙලොන්දොත් නෑ සත්පුරුෂ කැපකරුවොත් හරිම ඉන්නවා. ඊටාම අඩුයි. හරිම අඩුයි. ඉතින් උන්වහන්සේලා නේද මේක සමහරක් විට ඔබ අර එහෙමත් තියෙනවා දැන් සමහර කැපකරු ඉන්නවා මෙහෙමයි. මේවා කියනවා ඉතින් හරි. ඒවට පෙර පිං තියෙන්න ඕනේ. ඒ වගේ මහා ලෙන්ගතු අය ලැබෙන්න සසරේ සිල් රැකලා සසරේ දන් දීලා සසරේ පාරමී පුරාගෙන ඉන්න උතුමන් එහෙම එකට හම්බ වෙනවා කැපකරුවන් අර එහෙම විදිහට. නැත්තම් ඔන්න දැන් අපි හිතමුකෝ මෙන්න මෙතන මගේ කැපකරුවෙක් ඉන්නවා. කෙනෙක් රුපියල් 1000ක් දීලා යනවා ස්වාමීන් වහන්සේට ඕනේ දෙයක් තිබොත් අරන් දෙන්න මෙහෙමයි කියලා. ඒ දායකයා මට කියනවා ස්වාමීනි ඔබ වහන්සේට සල්ලි පූජා කරන්න බෑනේ අන්න අහවලාට මම මෙච්චර මුදලක් අරන් තිබ්බා ඔබ වහන්සේට අවශ්‍යතාවයක් ආවොත් එයාට කියන්න. හා ඔන්න දැන් මට සිවුරක් ඕනේ. දැන් මම දන්නවා මොකක් තියෙනවද? මේ තාත්තේ මෙහෙමයි මට සිවුරක් නම් ඕනේ අන්න අර කැපකරු මෙහෙම කතාවක් කිව්වා පුළුවන්ද? පළවෙනි පාර කියන්න කියනවා. පළවෙනි පාර මෙයා මග හැරියොත් දෙවෙනි පාරත් මතක් කරන්න කියනවා. තුන්වෙනි පාරත් මතක් කරන්න කියනවා. තුන්වෙනි පාරත් මග හැරියොත් මොකක් කරන්නද? අතහැරලා දාලා එන්න එපා කියනවා නිකන්. සල්ලි දුන්න කෙනා ගාවට යන්න කියනවා. ගිහිල්ලා කියන්න කියනවා අහවලාට දුන්න එකෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ. ඔයා මේක ගන්න. එතකොට මෙයාට මොකක් වෙනවද? අර ඇවිල්ලා දෙකක් දීලා. ඒ කියන්නේ ඇයි නැත්තම් අර දායකයාගේ පින්කම ගහන්න නෙමෙයි කියන්නේ. නමුත් ඒ සල්ලි ගන්නව එක්ක ඒ ස්වාමීන් වහන්සේට දෙන්න කියලා මොකක් හරි. බලන්නකො මේක පනවපු ලස්සන කොහින්වත් රිංගිලි තියනවද? අත පුච්චා ගැනීම තියනවද? වැඩ කරගන්න පුළුවන් විදිහ. දැන් භික්ෂුවට මුදල් වලින් වැඩ කරගන්න බැරිද? පුළුවන්. මේ දන්නේ නැතිකම තියෙන්නේ. ඇත්තටම පුළුවන්. ඒ වගේමයි යම් භික්ෂුවක් කැලේම ඉන්නවනම් එයා උන්වහන්සේට ගමන් බිමන් නැහැ. ෆෝන් එකට කාඩ් දාගන්න ඕනේ නැහැ. ඒ වගේ ඉතින් අවශ්‍යතාවම නැතිව කැලේටම වෙලා ඉන්නවනම් උන්වහන්සේට මුදල් අවශ්‍යම නැහැ. උන්වහන්සේට කවුරු හරි කෙනෙක් පිරිකරක් පූජා කරොත් උන්වහන්සේ අතින් ගත්තත් උන්වහන්සේ හිතින් මේක කල්පනා කළොත් මට මේ පිරිකර වැඩක් නැහැ. මෙයා මේක පූජා කරලා යද්දෙන් මම මේක ගිනි තියලා දානවා. බලන්න ඔබ දැක්මෙන් තේරුම් ගන්න එපා. ඔබ කියයි ඉන්නේ නම් කැලේ කොහමද පිරිකර ගත්ත හැටි? ස්වාමීන් වහන්සේ ඔබ ගියාට පස්සේ ලියුම් කවරේ ගඟකට හරි දානවා. S2 වහගෙන දාන්න කියලා තියෙනවා. ඒකත් අරගෙන නෙමෙයි වහගෙන දාන්න කිව්වා. ඇයි? වැටිච්ච තැනවත් ආයි පස්සේ මතක් වුණොත් අතන රුපියල් 10ක් තියෙනව නේද? එක්ක මම ඒක ගන්නවා කියලා. වැටිච්ච තැනවත් පේන්නේ නැති වෙන්නේ S2 වහගෙන වතුරට විසික් කරන්නයි කියලා කියනවා. ඔන්න සිල්පදේ හැටි. රින්ගන්න ඕනි තැන් අවස්ථාව හැදුවා. නොරින්ගිය යුතු තැන්වල අවස්ථාව හැදුවේ නැහැ. ඔන්න සර්වඥතා ඥානෙ. ඒ නිසා මෙහෙම මේ ඔහොම නීතියක් පනවන්න අපේ රාජ්‍යපාලකයෙක්ටවත් පුළුවන්. සර්වඥතා ඥානියට විතරයි විනය පිටකය ගෝචරුනේ. එහෙම උතුමන් වහන්සේ නමක් තමයි මේ කර්මඵල නිර්වාණය සසර මේ ඔක්කොම ගැන කිව්වේ. අපිට සැක හිතන්න දෙයක් ඇත්තෙම හරිම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව විශ්වාස කරන්නේ. ඔය පෘථග්ජනයෝ ආර්යෝ ගැන කියන්නම්කෝ. ආර්යයන් වහන්සේලාත් 4යි. අරයෝ හනන්තිති අරියා කියලා කියනවා. අරයෝ කෙලස් දැති හනන්ති දවල අලු කරලා දාන නිසා උන්වහන්සේලාට කියනවා ආර්යයන් කියලා. කෙලස් ගිනි කෙලස් දැති අලු කරලා දාන නිසා. ආර්යයන් වහන්සේලා 4යි. ආචාරාර්ය, දස්සනාර්ය, ලිංගාර්ය, පටිවේදාර්ය. ආචාරාර්ය යම් භික්ෂුවක් කවුරු හරි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ප්‍රතිපත්තියේ පිහිටා ඉන්නව නම් උන්වහන්සේ ආර්යයන් වහන්සේ නමක් තමයි. හැබැයි ඒ අර ප්‍රතිපත්තියේ පිහිටියා කියන තැනින්
නැතුව කෙලස් ගිනි නිව්වා කියන තැනින් නෙමෙයි. ඒ කෙලස් ගිනි නිව්වා කියන ආර්යයන් වහන්සේට තමයි පටිවේදාරිය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සතර මඟ සතර ඵල අවබෝධ කරපු ආර්යයන් වහන්සේට කියනවා පටිවේදාරිය කියලා. මේ පටිවේදාරිය නෙමෙයි මුන්වහන්සේත් ආර්යයන් වහන්සේ නමක් තමයි. ඒ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ප්‍රතිපත්තියක පිහිටලා ඉන්නවා. ඒ ප්‍රතිපත්තියේ පිහිටපු නිසා උන්වහන්සේලාට කියනවා ආචාර්ය අරිය කියලා. ඊළඟ දස්සන අරිය. යම් භික්ෂුවක් සිවුරු පොරවනවා, පිණ්ඩපාතේ වඩිනවා, කෙලෙස් ඇතුලේ කෙලෙස් ඇති. ඒක වැඩක් නැහැ. ඇතුලේ කෙලෙස් ඇති. හැබැයි බොහොම පිළිවෙලට අදාළ තැන්වලදී සිල්පද ටික රකින්නවා. දැක්මෙන් උන්වහන්සේ කවුරු වගේද? ආර්යයන් වහන්සේ නමක් විදියට යනකොට එනකොට ඔක්කිද්ද චක්කු අන්තරගරේ ගමිස්සාමිති සික්ඛා කරණීයා පත්ත සංඤී පිණ්ඩපාතං පටිගහස්සාමිති සික්ඛා කරණීයා කියලා යම් ආර්යයන් වහන්සේ නමක් යම් මුතුමෙක් මේ දැක්මෙන් ආර්යයන් වහන්සේ කෙනෙක් ය කියන ප්‍රතිපත්තිය හැසිරෙනවා නම් උන්වහන්සේට කියනවා දස්සන අරිය කියලා. ආචාර අරිය දස්සන අරිය. පටිවේද අරිය කිව්වා. තුන්වෙනි හතරවෙනි එක තමයි ලිංග අරිය. ඒ කියන්නේ අලජ්ජ දුස්සීලයි. දුස්සීලයි විතරක් නෙමෙයි ලැජ්ජාවකුත් නැහැ. දැන් එහෙම නැද්ද? දුස්සීලයෝ ඉන්නවා, සමහර දුස්සීලයි ඉන්නවා ලැජ්ජී. ලැජ්ජී දුස්සීලය පින්වත්නි නිවැරදි වෙනවා. හැබැයි අලජ්ජී දුස්සීලය ඉන්නව නේද? අලජ්ජී දුස්සීලය නිවැරදි වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් දුස්සීලයි කියන එක මනින්න එපා. උන්වහන්සේට හිරියොත්ප්ප තියනවාද බලන්න. හිරියොත්ප්ප තියනවා නම් කොච්චර දුස්සීලයක් වුණත් නැවත වාරයක් නිවැරදි වෙනවා. අඟුලිමාලලා නේ. දැන් දුස්සීලතිය මොනවද තිබ්බේනේ? හැබැයි හිරියොත්ප්ප ලැජ්ජා බය දෙකත් එක්කම නිවැරදි වුණාද නැද්ද? නිවැරදි වුණා. සමහර අය ඉන්නවා සිවුර විතරයි. සිවුර කරේ තියනවා හරි. අනිත් ඔක්කොම දැන් ඔය අපි දැක්කේ පහුගිය කාලේ කට්ටියක් කහ ගෑවා. කට්ටියක් කුඹුරේ හිටියා. තවත් කට්ටියක් නාගවන්නම් නටනවා. දැන් ඒ කවුද? අඩුම පිංගන්නේ මම ඔය බොහෝ දෙනෙක්ට කතා කරලා කිව්වා. ඔය වගේ විකාර වැඩ කරනවා නම් අඩුම ෆොටෝ ගහන එකවත් නවත්තලා කරගන්න. ලැජ්ජ නැතුව ඒවා දාලා සමාජයටත් දාලා එන්න මේ අමුතු කෝලමක් කරනවනේ. අර කට්ටියක් කුකරි ක්ලාස් දානවා. මට කරන්න දෙයක් නැහැ මේ මම මේක කියනවා. සමහරවිට මේක ඒ ඇවිල්ලා අලජ්ජී දුස්සීලයෝ. අලජ්ජී දුස්සීලයට තියෙන්නේ ආර්ය ලිංගය විතරයි. ඒ කියන්නේ දැක්කම ආමුදුර කෙනෙක් කියලා පේනවා. වෙන මුකුත් නම් ආචාර අරියත් නෙමෙයි, දස්සන අරියත් නෙමෙයි, පටිවේද අරියත් නෙමෙයි. යන්තම් සිවුරු කෑල්ල විතරක් පටලවන් ඉන්නවා. ඒකත් දැන් පින්වත්නි සමහරු මේ සිවුරු රෙද්ද පාටවත් දන්නේ නැහැ. දැන් සිවුරු රෙදි කරවන්න එපා කියලා කියනවා සබ්බ පීතකානි. සියලුම කහ පාටින්. කිනිහිරි මලේ පාට. කිනිහිරි මලේ තියෙන කහ පාටින් සිවුරු කරන්න එපා කියලා. සිවුරට කැප පාටක් තියෙනවා. සිවුරට කැප පඳු තියෙනවා. සිවුරේ කැප ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඉක්මවලා දැන් අර කහ පාටින් අනගාരിക ධර්මපාලතුමන්ලා වගේ පෙරවිද අනගාരികය විශේෂයෙන් දසසිල් මෑණිවරු පොරවන කහ පාට රෙද්දක් වගේ එක ඒ වගේ සිවුරු භික්ෂුවට කැපනේ. එහෙමත් නැති කෙනාට ලිංගයවත් නැහැ ඉතින්. අරිය නෙමෙයි වෙන මොකක් හරි. ලිංගයවත් තියෙන කැපසරු සිවුරක්වත් පොරවලා ඉන්න ඕනේ අඩු. දැන් කහ පාට කිනිහිර මල කියලා කියන්නේ දැකලා තියෙනවනේ. නිකන් ඔය ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්නකො කිනිහිර මලේ පාට මොකක්ද කියලා. අන්නේ පාටින් චීවර වගේ පොරවනවා නම් ලිංගාරියවත් නැහැ. ඉතින් ඔන්න පෘථග්ජනයෝ 7 දෙනෙක් ගැන කිව්වා. අශ්‍රතවත් 4යි ශ්‍රතවත් 3යි ආර්යයන් වහන්සේලා 4ක් ගැන කිව්වා. ඔය තමයි ආර්ය සහ පෘථග්ජන ભેදය. තේරුණා නේද? මේට කලින් අහලම නැති කාරණා ටිකක් මම එක දන්නවා. හැබැයි දැන් ඔබ බලන්න ඔබ කොහිද ඉන්නේ? ඔබ යා යුත්තේ ආචාරාරිය ඒ ප්‍රතිපත්තිය පිළිටන දස්සනාරිය දැක්මින් පවා හැම වෙන්න අවසානයේදී පටිවේදරිය කියනකොට ඔබ සාක්ෂාත් කරගන්න පුළුවන්. අශ්‍රතවත් එකෙන් ශ්‍රතවත් එකට එන්න, ශ්‍රතවත් එකෙන් ආචාරයකට එන්න, ආචාරයකින් දස්සනකට එන්න. ඒ දෙකම එකතු වෙලා පටිවේදයකට එන්න ඔබට පුළුවන්. තේරුණාද? පින්වත්නි මේ ධර්මය කියන්නේ රස සාගරයක්. කියන්න ගත්තාම කොහින් පටන් ගන්නද කොහින් කෙලවර කරන්නද කියලා කියන්න බැරි තරම්. මේ රස සාගරේ මේක පැයක බණක් ඇතුලේ මේ තරම් රසවත් කරුණ තියෙනවා නම් හිතන්න
දවසට එක පැයකින් මෙච්චර නිදහසයි නම් දවසේ පැය 24ම මේ වෙනුවෙන් ගත කරන්න පුළුවන් වුණොත් පැය දෙකක් කරගන්න, දෙක තුනක් කරගන්න, නිතර නිතර බණ අහන්න, නිතර නිතර කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, නිතර නිතර පොත්පත් කියවන්න. පොත්පත් කියන්නේ නවකතයි අරවයි මේවයි අර පිටයි මේ පිටයි නෙමෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන වර්තමානයේ කියවෙන ත්‍රිපිටක, අටුවා, ටීකා, ටිප්පණි ආදිය හැර සාමාන්‍ය පොතක් කියවනවා නම් අපේ පරම පූජනීය රේරුකාණේ චන්දවිමල නායක මාහිමිපාණන් වහන්සේගේ පොත්පත් කියවන්න වෙනත් දන්නේ නැති විශේෂම ගිහි පින්වතුන්ලා එහෙම ලියන පොත්පත් නම් ගිනි අඟුරු කනවා වගේ අතට ගන්න. ඒ වගේ ධර්ම කාරණා පුදුම විකෘති. කරුණා කරලා ඒවට යන්න එපා. ඒ නිසා ඒ බව මතක් කරමින් මේ උතුම් ධර්ම කාරණා ටිකත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසීමාන්විත වූ කරුණාව, සීමාවක් නැති සර්වඥතා ඥානය, ඒ ඥානියෙන් දැකවදාරා දේශනා කරපු කර්මඵල විපාක පිළිබඳව බොහෝම ලස්සන අවබෝධයකට ඇවිල්ලා අශ්‍රතවත් පෘථග්ජන භාවයෙන් මිදී ශ්‍රතවත් පෘථග්ජන භාවයට එන්නත්, ඒ ශ්‍රතවත් පෘථග්ජන භාවයේ කෙලවර ආර්ය භාවය සාක්ෂාත් කරගන්නත්, සියලු ධර්ම කාරණාවන් පටිවේද කරගන්නත් මේ උතුම් ධර්ම දේශනාව ඔබට සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු